ඊළඟට අපි සාකච්ඡා කරමු සංයුක්ත ගණිත දෙවන ප්‍රශ්න පත්‍රයේ පාර්ට් B එකේ 11 වෙනි ගැටලුව. ඒකේ ඒ කොටස තියෙන්නේ ඒ කොටස ප්‍රවේග කාලන චාර්ත ප්‍රස්තාර වලින් ඇවිල්ලා තියෙන්නේ B කොටස සාපේක්ෂ ප්‍රවේගය. දැන් ගැටලුව right ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ සංයුක්ත ගණිත ප්‍රශ්න දෙවන ප්‍රශ්න පත්‍රයේ පාර්ට් B එකේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ ප්‍රශ්න අංක 11. right ඒක කොටස් දෙකකින් සමන්විතයි. පාර්ට් A ප්‍රවේග කාල කොටස, පාර්ට් B सापेक्ष प्रवेग right अब पार्ट ए गतस मेजर बहुत बेसिक प्रश्न આપણે દીલા તીન પ્રવેગ કાળ પ્રસ્તાવ यानी तीन वस्तु देगा चालीस दे दीला एक वस्तु p वस्तु का આપણે દીલા तीन वस्तु देगा प्रवेग દીલા तीन त्वरण દીલા तीन right p කියන වස්තුවේ ප්‍රවේගය දීලා තියෙනවා u ms විදිහට. ත්වරණය දීලා තියෙනවා f කියලා. ඊළඟ q කියලා වස්තුවක් දීලා තියෙනවා ඒකේ ප්‍රවේගය දීලා තියෙනවා u ධන 9යි ms විදිහට. මේකේ ත්වරණය දීලා f ධන 10යි 2යි. මේ ආකාරයට අපිට ත්වරණ සහ वस्तु देख मोटर रथ देख पीसा क्यू के मोटर रथ देख मोटर रथ देख त्वरण सा प्रवेग दिला තියෙනවා. ඉතින් පළවෙනි කොටසෙන් අපිට ආන්නේ පීසා क्यू චාරිතයට එකම රූපයක ප්‍රවේග කාල ප්‍රස්ථාර අඳින්න කියලා. එකම රූපයක ප්‍රවේග කාල ප්‍රස්ථාර අඳින්න කියලා කියනවා. ඒකට අපිට ප්‍රවේග කාල ප්‍රස්ථාරය පළවෙනි කොටස මේ විදිහට අඳින්න පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය. එතකොට මෙතන p කියන එක ප්‍රවේගයේ අඩු ප්‍රවේගයක් තියෙන p අංශුවට ඊළඟ වැඩි ප්‍රවේගයක් තියෙන q අංශුවට. p සමාන බිඳුවේ. p සමාන බිඳුවේ. එතකොට මේකෙදී වැඩි මේක u ධන 9 q වල තියෙන u ධන 9 මේක u. ඒ වැඩි ත්වරණයක් තියෙන්නේ q වලට. එතකොට මේක මේ විදිහට ආනතිය වැඩි ආනතිය. මේකට මේ වගේ ආනතියක් කරනකොට මේකට එනවා අපිට ඊට වඩා අඩු ආනතියක්. u ධන 9න් පටන් ගෙන මේ විදිහට ඊට වඩා වැඩි ආනතියක් දැක්වෙනවා. මේ විදිහට අපිට එන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. මේ කාලය t ප්‍රවේගය v. ඔය විදිහට ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳුරලා වස්තු දෙකට. right? පළවෙනි කොටස. දැන් දෙවෙනි කොටස අපිට කියනවා ඊට සාපේක්ෂව QV චාර්ජයට වෙනම රූපයක ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න. එතකොට අපිට අපි දන්නවා v අපිට ඕනේ ප්‍රවේගය මොකද QV චාර්ජය. v ට සාපේක්ෂව QP VPQ සමානයි VQE ධන VEQ. E කියන්නේ පෘථිවිය පොළොවට සාපේක්ෂව ප්‍රවේගය තමයි VQE කියලා කියන්නේ. එතකොට VQP අපිට ගන්න p ට සාපේක්ෂව q ගේ චලනය හොයනකොට දැන් VQ q ගේ ප්‍රවේගය ඇවිල්ලා u ධන 9. u ධන 9 හැබැයි මේ දිශාවට මෙතන EQ කියන එක අනිත් දිශාවට යනවා. QE කියන්නේ QE කියලා කියන්නේ q ට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. right? එතකොට මේක මාරු වෙනවා. එතකොට මේක දින u බවට පත් වෙනවා. අපිට මේ දිශාවට ගන්නවා නම් දින u. તો අපිට එනවා මෙතනින් මේ දිශාවට 9 ms වෙනවා. ඒ වගේම ත්වරණයටත් ගන්න පුළුවන් අපිට. අපි කැපිටල් A කියලා ගත්තොත් ත්වරණය කැපිටල් A කියලා ගත්තොත් ත්වරණය q ට සාපේක්ෂව p සමානයි AQE ධන AEQ වෙන්නේ. right? ත්වරණය. එතකොට QE ගත්තොත් මේක F ධන get 10 මේකත් අපිට මේ EQ කියන එක අනිත් පැත්තට. එතකොට මේක මේ දිශාවට මේක මේ දිශාවට එනවා නම් දැන් මේක අනිත් EQ කියන්නේ අනිත් දිශාවට වෙනවා ඈ.
එතකොට ප්‍රති දිශාවට මෙතන ඇවිල්ලා ඍණ f වෙනවා. ඒක අපිට එනවා මේ දිශාවට ඍණ මේක අඩු නැහැ පස්සේ අපිට 10 එකයි ms ඍණ දෙක. right? මෙතන තෝරන්නේ ms මෙතන ms ඍණ දෙක තප්පරයට वर्गमीटर मतलब ms तो තප්පර වර්ගයට මීටර වලින් අපිට තෝරන්නේ කියලා තියෙන්නේ තප්පරයට මීටර වලින් ප්‍රවේග දීලා තියෙන්නේ. right ඔය දැන් බලන්න මේක ගත්තොත් ආරම්භයේදී මේකට තියෙන්නේ 9 ms ප්‍රවේගයක් තියෙනවා. right 9 ms ප්‍රවේගයක් තියෙනවා. හැබැයි ආරම්භයේදී q වල ප්‍රවේගය p ට සාපේක්ෂව 9. ඊට පස්සේ නියත තොරණයක් ඇතුළු ගන්න. මේ p ට සාපේක්ෂව q ගේ තොරණ 10 එකයි. එතකොට p ට සාපේක්ෂව අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරය හඳුන් අපිට එන්නේ මේ ආකාරය. p ට සාපේක්ෂව q ගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපිට මේ ආකාරයට. එතකොට මෙතන පටන් ගන්න 9 10 මේක තොරනේ 10 එකයි. 10 එකයි මෙතන අපිට 9යි ms. तो මේක තමයි q ට සාපේක්ෂව p ට සාපේක්ෂව q ගේ प्रवेगीय v सह t प्रस्तार में आकार. right? එතකොට මේකෙදී අපි අහනවා t සමාන බිඳුවේදී p මෝටර රථය q මෝටර රථය වඩා මීටර 200ක් ඉදිරියේ සිටී. දැන් මේකෙදී p මෝටර රථය දැන් අපි ගත්තොත් p මෝටර රථයේ තියෙන්නේ q motor රථයට වඩා p motor රථය q motor රථයට වඩා මීටර 200ක් ඉදිරියේ පිටයි මේ විදිහට. මේ t සමාන බිඳුවේ. t සමාන බිඳුවේදී එක තැනින් නෙවෙයි පටන් ගන්න. right? t සමාන බිඳුවේදී අපි එක තැනින් නෙවෙයි පටන් ගන්න. ඒතකොට අපි අන්තිමේ දැන් මෙතනදී ඒතකොට r t මේ t සමාන බිඳුවේදී. right? t සමාන බිඳුව. එතකොට අනිවාර්යෙන් දැන් q ගේ ප්‍රවේගයත් වැඩි තොරණයත් වැඩි. යම් කිසි අවස්ථාවක p කියන එක පසු කර යන්න ඕන q විසින්. q කියන එක p විසින් පසු කර යන්න. ඒ පසු කරන යන අවස්ථාවේදී අපි හිතමු කාලය t කියලා. කැපිටල් T. එතකොට හරියටම පසු කරන අවස්ථාවේදී p ට සාපේක්ෂව q කොච්චර දුරට දීලා තියෙනවද? q මීටර 200ක් සමාන්තරලා තියෙනවා. එහෙනම් මේ වර්ගඵලය මීටර 200 වෙන්න ඕනේ. ඒත් අපිට මේ වර්ගඵලය බොහොම ලේසියෙන් හොයන්න පුළුවන්. අපි ගත්තොත් O අපි A B C කියලා ගත්තොත් අපිට එනවා මීටර OA B C වර්ගඵලය සමානයි 200යි මීටර. ඒත් ඒක හොයාගන්න පුළුවන් මේ ටික. අපි දන්නවා හැමතිස්සෙම T ගුණිතයක් කියන්නේ තොරණේ කාලය වැඩි කිරුවෙන් පස්සේ ප්‍රවේගයක් එන්නේ. දැන් බලන්න මේ තොරණේ 10 එකයි. එතකොට මේ ටික අපිට මේ ටික කැපිටල් T නම් මේ තොරණය 10 එක මේ T වලින් වැඩි වෙන පස්සේ මෙන්න මේ දිග එනවා. එතකොට T බෙදීම 10යි. අපි දන්න මේ ටික කොච්චරද? 9යි. හරි දැන් අපිට මේ ට්‍රිපීසියමේ වර්ගඵලය ගණනය කරන්න පුළුවන්. මේ ට්‍රිපීසියමේ වර්ගඵලය පහසුවෙන් ගණනය කරන්න පුළුවන්. ඒ කියන්නේ 9 ධන t බෙදීම 10 වාරයක් මේ දෙක අතර සමාන්තර පාදයේ එකතු කරලා ඊට පස්සේ ඒක බෙදන්න ඒක වැඩි කරන්න සමාන්තර පාද දෙක අතර ලම්බක දුර කැපිටල් T ඒක බෙදන්න දෙකෙන් සමාන කරන්න 200. මේකෙන් අපිට t වල වර්ග සමීකරණයක් තියෙනවා. මෙතන එනවා 18t ධන 18t ධන
T වර්ග බෙදීම 10 සමාන 400යි කියන. මෙතන එනවා අපිට T වර්ග ධන 180යි T ඍණ 4000 සමාන බිඳුවයි. 4000 සමාන බිඳුවයි. तो अब वो पास में विश्लेषण बुलाऊं वर्ग समीकरण है तीन मेकिंग अब टी इलाका बातें दिया कर मेक तो तब कैपिटल टी हो है बोला मैं तो नहीं अभी तक तो मैं अभी आज तक में आज ट्राई जब तुम क्यू मोटर आते हैं वैसे पी मोटर आते पशु पर आने के तो मैं तब मैं वर्ग पाली तब क्यू पी तो वाला क्यू का मतलब එතකොට මෙන්න මේ වර්ගඵලයේ 200ට සමාන කෙරුවොත් 200 මීටරට සමාන කෙරුවොත් මේ t ආවේ හොයන්න පුළුවන්. එතකොට අපිට පළවෙනි ප්‍රේක්ෂ කාල ප්‍රස්ථාරයෙන් හොයන්නත් පුළුවන්. මේ දෙවෙනි ප්‍රේක්ෂ කාල ප්‍රස්ථාරයෙන් හොයන්නත් පුළුවන්. දැන් මේක අපිට පාසෙන් විශ්ලේෂණය පුළුවන්. මේ 4000 සාධක ගත්තන් පස්සේ මොනවද 4000 සාධක 4000 සාධක ඉන්නේ 4000 සාධක ඉන්නේ 4000 ලියන්න පුළුවන් අපිට 100 වැඩි කිරීම 100 වැඩි කිරීම 4 වැඩි කිරීම 10 40 මේක ලියන්න පුළුවන් අපිට 200 වැඩි කිරීම 200 වැඩි කිරීම 20 කියලා ලියා ගන්න සාධක හදා ගන්න පුළුවන්. ඒකට අපිට මේක සාධක දාන්න පුළුවන් t වර්ගය ධන 180යි t ऋण 4000 समान बिंदुයි මේක ලියන්න පුළුවන් t වර්ග ධන 200යි t ඍණ 20යි t ඍණ 4000 සමාන බිඳුවයි මේක අපිට ගන්න පුළුවන් t එකක් එළියට t ධන 200 මේකෙන් ඍණ 20ක් පිට ගන්න පුළුවන් එතකොට t ධන 200 සමාන බිඳුවයි ඒකට අපිට ගන්න පුළුවන් t ඍණ 20 t ධන 200 समान है बिंदु है t समान है 20 මේක අසමාන है बिंदु होगा t කෙනෙක් ඍණ වෙන්න බෑ එනිසා t සමාන है 20යි තමයි එහෙනම් තප්පර 20කට පස්සේ p q මෝටර රථේ p මෝටර රථේ පසු කර ගමන් කරනවා රයිට් තප්පර 20කට පස්සේ ඔයා කාට අපිට දැන් මේ අපි සාකච්ඡා කරුවේ ඒ කොටස 11 වෙනි ප්‍රශ්නේ A කොටස. දැන් ඊළඟට බලමු 11 වෙනි ප්‍රශ්නේ B කොටස කොහොමද කරන්නේ. 11 වෙනි ප්‍රශ්නේ B කොටස. तो 11 वेनी प्रश्නේ B කොටස B එක ගත්තොත් ඒකේ තියෙනවා අපිට ගඟක් දීලා තියෙනවා ගඟක සමාන්තර විරුද්ධක මේ ආකාරයෙන් දීලා තියෙනවා ඊට පස්සේ ABCD කියලා සමචතුරස්‍රයක පීඨන ලක්ෂ 4ක් තියෙන යුතු මත අරගෙන ABCD ඔය ආකාරය ABCD කියලා මේක සමචතුරස්‍රයක පීඨන දැන් මේ අතර තමයි ගඟ ගන්න යු ප්‍රවේගය එතකොට මේ ආකාරයට right එතකොට අපි ගත්තොත් ගඟ ජලය අපි ගත්තොත් ජලය W කියලා පොළොව E කියලා ගත්තොත් බෝට්ටු අපිට දීලා තියෙනවා B1 B2 කියලා. ප්‍රශ්න පත්‍රය අතේ තියාගෙන මේ ගාන හදන්න ගාන බලන්න. ප්‍රශ්න පත්‍රය අතේ තියාගෙන. එතකොට දැන් මේකෙදී අපිට බෝට්ටු දෙකක් තියෙනවා. ඒ බෝට්ටු දෙකම කැපිටල් A ලක්ෂයෙන් ගමන් කරනවා. බෝට්ටු දෙකම කැපිටල් A ලක්ෂයෙන් ගමන් කරනබලා එක බෝට්ටුවක් V1 බෝට්ටුව මේ මාර්ගයේ යනවා. AC මාර්ගයේ යනවා. V1 බෝට්ටුව AC මාර්ගයේ ගිහිල්ලා මේ B1 බෝට්ටුව පත ඒක BC මාර්ගයේ ගිහිල්ලා D වෙත ළඟා වෙනවා. V2 බෝට්ටුව යනවා AB මාර්ගයේ ගිහිල්ලා ඊළඟට BD මාර්ගයේ ගිහිල්ලා
මම ඩබල් ඉරියෝඩි ඩබල් ඇරෝස් වලින් දක්වලා තියෙනවා. ඊතල දෙකක් දාලා තියෙන්නේ. B බෝට්ටුවේ ගන්න. B2. එක ඊතලයක් දාලා තියෙන්නේ. B1 බෝට්ටුවේ. right? දැන් පැහැදිලිව පේන පත්‍යයන් කියලා කොහොමද B1 බෝට්ටු B2 බෝට්ටුව යන්නේ ඊතල දෙකේ මාර්ගයේ B1 බෝට්ටුව යන්නේ ඊතල එකේ මාර්ගයේ. right? ඔය දැන් අපිට ගන්න පුළුවන් ඊළඟට අපිට කියන්නේ මේක ප්‍රයෝග මුලින්ම අපිට ඔක්කොම හොයන්න කියන්නේ නැහැ. අපිට කියනවා එකම රූපයක B1 A සිට C දක්වා චලිතයි. B1 බෝට්ටුව A සිට C දක්වා චලිතයටයි B2 බෝට්ටුව B සිට D දක්වා චලිතයටයි විතරක් එකම රූපයක ප්‍රේරක සාපේක්ෂ ප්‍රේරක ත්‍රිකෝණ අඳින්න කියලා කියන්නේ. ප්‍රේරක ත්‍රිකෝණ අඳින්න කියලා කියන්නේ පත්‍යයන් දෙකට මොකද ඒ B1 බෝට්ටුවේ AC සිට C දක්වා චලිතයටයි B2 බෝට්ටුවේ B සිට D දක්වා චලිතයටයි. එකම රූපයක අඳින්න. ඉතින් අපිට බොහොම සුදුසු මේ වගේ සාකච්ඡා කරලා විශේෂ වෘත්ති ඇදලා තනි එකම රූපයේ ශේනෝ ප්‍රගති කෝණ අඳින එක අපිට බොහොම සුපුරුදුයි. අපි සාකච්ඡා කරලා තියෙනවා ඒ වගේ ගැටලු වුණා. එතකොට බොහොම ලේසියෙන් අපිට කරන්න පුළුවන් එක. right? එතකොට අපි P දැන් අපි දන්නවා VWE සමාන U. මේක ප්‍රගති කෝණ ඔක්කොටම එකම විශාලත්වයේ දිශාවේ දෙකම ගන්නවා. ඒ කියන්නේ විශාලත්වය දිශාවේ දෙකම ගන්නවා කියන්නේ දෛශිකයේ පූර්ණ වශයෙන් ගන්නවා. right? අපි ඉස්සරහට ගැටුවට මේක අපි LM දෛශික කියලා යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. okay. right? ඒක LM දෛශිකයේ විදිහට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒක විශාලත්වයේ දිශාවේ දෙකම ගන්න දෛශිකයේ නිසා. right? ඊළඟට මේකදී අපි ගත්තොත් සාපේක්ෂ වේගයේ බෝට්ටු දෙකේම එකයි. ඒගොල්ලෝ කියන ජලයට සාපේක්ෂව බෝට්ටු දෙකම B1 W කියන එකත් V කියලා කියනවා. දෙකම V V ජලයට සාපේක්ෂව බෝට්ටු දෙකම චලනය වෙන්නේ එකම V ප්‍රවේගය. එතකොට B2 W එකත් V මේ දෙකම V මේ දෙකම V. ඊළඟට B1E මේ පොළොවේ නැයුලෙන් බලන් ඉන්න කෙනෙකුට බෝට්ටුව පේන ආකාරය. එතකොට පළවෙනි බෝට්ටුව යන්නේ මේ අතට. මේක සමචතුරස්‍රය නිසා මේ කෝණය අංශක 45යි. මේ ප්‍රවේගය අපි V1 කියලා ගමු විශාලත්වය. මේ දිශාවට AC දිශාවට මේක අංශක 45යි සමචතුරස්‍රය නිසා. මේ දෙක විකර්ණ දෙකක් ඒ නිසා ඒ සම හරියට අංශක 45යි. ඒ වගේම B2 E ගන්න පුළුවන්. ඒක V2 කියලා ගන්න පුළුවන් අපිට. ඒක හැබැයි මේ අතට අංශක 45යි. ඒක අපි V2 කියලා ගමු. දැන් අපිට පුළුවන් ප්‍රවේග ත්‍රිකෝණ අඳින්න. ප්‍රවේග ත්‍රිකෝණ අඳින්න පුළුවන්. දැන් අපි ගමු B1 E සමාන B1W then VW E කියලා. දැන් මේ විශාලත්වයේ දිශාවේ දෙකම ගන්න එක මුලට තියාගන්න. VWE then B1W. so මේක අපිට නියතයි. දැන් මේක ප්‍රවේගය අපි දන්න U මේ අතට. B1W සාපේක්ෂ ප්‍රවේගය විශාලත්වයේ විතරක් ගන්න. මේක දන්නවා අපි හරියට B1 E දන්නවා ඒක යන්නේ හරියට මේ දිශාවට අංශක 45 කෝණයකින් ප්‍රවේගය B1. so මේ දෛශිකය ගන්න LM දෛශිකය කියලා. මේක ගන්න ML1 කියලා. එතකොට මේ දෛශික දෙක එකතු වෙන පස්සේ මොකක්ද වෙන්නේ? අපි දෛශික ත්‍රිකෝණ නියමිත අනුව LN1 කියලා එනවා. හරි. ඒ වගේම අනිත් එකටත් අනිත් බෝට්ටුවටත් අපිට ලියන්න පුළුවන් VB2E. VB2E සමානයි VB2W ධන VWE. ඒකත් අපි මේ දෙක විශාලත්වයේ දිශාව දෙකම දන්න දෛශිකය මුලින් ලියා ගන්න.
අපි මේ වගේ ගැටලු උත්තරම් කරලා තියෙනවා අපි හැමතිස්සෙම විශාල ක්‍රියා දිශාව ගන්න දෛසිකේ මුලින් ලියා ගන්නවා. ඒතකොට අපිට මේක ලියන්න දැන් මේක දැන් ජලයේ ප්‍රවේගය එකමයි ඒක uමයි ඒක u මේක v මේක මේ අතට v1 अंशක 45 කාණ v2 v2 right ඒ උඩේ බලගෙන කෙනෙකුට v2 බෝට්ටු දක්ින ආකාරය තමයි මේ වම් පැත්තේ තියෙන්නේ. ඒතකොට මේක අපිට ගන්න පුළුවන් ආපහු මේක LM දෛසිකමයි. ජලයේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ ඒ ත්‍රිකෝණයට. මේක mn2 කියලා දාන්න. mn1 mn2 දෙකම එකම විශාලත්වය. සාපේක්ෂ ප්‍රවේගය. ඒක සාපේක්ෂ ප්‍රවේගය ඊළඟට අපිට දීලා තියෙනවා මේ u කියන එක මත තියාගන්න. u කියන එක විශාලයි v කියලා. මෙතන u කියන එක u කියන මේ v කියන එක දීලා තියෙනවා විශාලයි u කියලා. නැත්තම් අපිට බෝට්ටුව සැඩපාට ගසාගෙන යනවා ඈ. නැත්තම් ඕනෝන අතර බෝට්ටුට යන්න බෑ. බෝට්ටුවේ සාපේක්ෂ ප්‍රවේගය වැඩි අගයක් දෙන්න ඕන. ජලීය ප්‍රවේගයට වඩා වැඩි අගයක් දෙන්න ඕන අනිවාර්යෙන් ගැටලුව අපිට ඕනෝන දිශාවට බෝට්ටුව පදවන්න. right? So දැන් මෙතනදී අපිට දැන් මේ කරුණ ටික මෙතන එනවා අපිට LN1 කියලා. දැන් ඔය කරුණ ටිකෙන් අපිට පුළුවන් අනිත් අපි ඉස්සෙල්ලා ප්‍රයෝගිකෝණ දෙකේම LM දෛසිකය අනිත්. එතකොට දෙවෙනි දෛසිකය එන්න ඕනේ මොකක් කොටනද? දෙවෙනි දෛසිකය එන්න ඕනේ මෙන්න මේ LM දෛසිකයේ M ලක්ෂය කේන්ද්‍රයකට ගන්න පූර්තිය. දැන් මේක u වලට වඩා අනිවාර්යෙන් v වැඩි. එතකොට මේ වගේ L වලට පිටින් යන LM වලට පිටින් යන වෘත්තයක තියෙනෝනේ මේ n1 සහ n2 වල. දැන් මේ ප්‍රයෝගිකෝණ සම්පූර්ණ කරන්නේ කොහොමද? ප්‍රයෝගිකෝණ හැමතිස්සෙම සම්පූර්ණ කරන්නේ. දැන් මේ ප්‍රයෝගිකෝණ දෙකේම පළවෙනි දෛසිකය ගන්නවා සම්ප්‍රයුක්ත දෛසිකය ගන්නවා. පළවෙනි දෛසිකය හරියට මැද්ද ඊළඟ සම්ප්‍රයුක්ත දෛසිකය යනවා තමයි ප්‍රයෝගිකෝණ සම්පූර්ණ කරන්නේ. දැන් බලන්න සම්ප්‍රයුක්ත දෛසිකය LN1 මේ අතට අංශක 45 ගන්න. මේ තමයි සම්පූර්ණ කරන්නේ. අපේ දෙවෙනි දෛසිකයේ බේරු නිර්ණය වෙන මේ ආකාරය. LM then MN1 equals LN1. ඒ වගේම LN2 මේක අංශක 45ක ආන්තිය තියෙනවා. ඊළඟට මෙතනින් අපිට MN2 ගන්න කොහොමද? LN1 නිර්මාණය LN2 නිර්මාණය කරනවා. So මෙතන LN2 මෙතන LN2 මෙතන LN1 මෙතන LN2 මත තියාගන්න. එතකොට LN2 වෙන්නේ මේ අතට अंशක 45 කාණ්ඩෝ මෙතන n2 එතකොට අපිට ප්‍රවේග ත්‍රිකෝණය ওই විදිහට නිර්මාණය වෙනවා. මේක තමයි සම්පූර්ණ දෛසිකය. මේක v2 මේක v1 v2 ඔය විදිහට ප්‍රවේග ත්‍රිකෝණ දෙකම ඔන්න එකම රූපයක නිර්මාණය කෙරුවා. දැන් අපෙන් අහන AC ට C දක්වා චලිතයට AC ට C දක්වා චලිතයේදී B1 බෝට්ටුවේ ප්‍රවේගය මේ බව පෙන්වන්නේ. ඒ කියන්නේ V1 හොයා ගන්න ඕනේ. ඉතින් V1 හොයන්න හරිම ලේසි මෙදී V1. හැමතිස්සෙම මෙතන ඉන්නේ ජාය. මේ ජාය සම්පූර්ණ කරලා මෙතන ලම්බයක් අදින්න. ජායට. දැන් ජාය සමාච්ඡේදනය. මේ જાති ගැටලුව සියල්ලක්ම වගේ එක වගේ බොහෝ වෙලාවට. ඉතින් ඒ නිසා අනුම ලේසි ජාය සම්පූර්ණ කිරීම පස්සේ අපිට ජාය සමාච්ඡේදනය වෙනවා. අපි මෙතන ඕන අක්ෂරයක් දාගන්න මොකක්ද? මෙතන දාගමු A කියලා දාගමු. එතකොට AM දිගේ එන්නේ. මෙතන AM කියන්නේ මේ AM L දිගම සමානයි. මේක අංශක 45යි. AL සමානයි AM සමානයි U sin 45 සමානයි U යට මුල දෙක. දැන් එතකොට මේක U යට මුල දෙක මේක V එන පයිතගස් ප්‍රමේය දැන් මම පස්සේ අපිට AN1 එනවා AN1 එනවා v වර්ගය වෙන u වර්ගයට මුල දෙකේ u වර්ගයට දෙකේ වර්ගමූලය කියලා එනවා. එහෙනම් අපිට v1 ලියන්න පුළුවන් v1 සමානයි අපිට an1 ධන al. ඒත් අපිට එනවා මෙතනින්
A1 කියන්නේ 2v වර්ග ඍණ u වර්ගයට මූල 2 ධන u යට මූල 2. ඔය විදිහට අපිට එනවා. එතකොට අපිට ගන්න පුළුවන් එතකොට අපි ගන්න පුළුවන් මේ ආකාරයට v1 වලගේ v1 සමානයි දෙකක් v වර්ග ඍණ u වර්ගයේ වර්ගමූලය ධන u යට මූල 2. ඒක ඕක අපිට මේ බව පෙන්වන්න කියලා තියෙනවා. එහෙම පෙන්නලා අපිට කියනවා B2 බෝට්ටුවේ වේගය සොයන්නලු B සිට D දක්වා චාර්ජයට. හරි? මේ ආකාරයට. ඊළඟට අපිට B2 බෝට්ටුවේ V2 වෙනකොට බලන්න මෙතන ඒ වගේම මේ තියෙන්නේ ජායක් නේ. මේ ජාය සමච්ඡේදනය කරන්න පුළුවන් මෙතනින් ලම්බයක් යනවා. දැන් අර කලින් ජාය වගේ තමයි මේක V. එතකොට V වර්ග ඍණ මේ ටික U යට මූල 2යි මේකත් U යට මූල 2යි. මේක අංශක 45යි මේ මෙතන අංශක 45 නිසා මේ පැත්තත් 45යි. ප්‍රතිමුඛ කෝණය. right? එතකොට මේක 45 නිසා මේ පැත්තත් 45යි. එතකොට u sin 45 මේක u cos 45 දෙකම u යට මූල 2. දැන් ආවෝ වෛද්‍යක සූත්‍රය දැම්මොත් අපිට කෙලිම v2 ලියන්න පුළුවන්. v වර්ග ඍණ u යට මූල 2 වර්ගමූලය ඍණ u යට මූල 2. දැන් මේක සුළු කරලා ගත්තන් පස්සේ 2v වර්ග ඍණ u වර්ග මූල ඍණ u යට මූල 2 කියලා. එතකොට අපි ගමු දැන් ප්‍රවේග. ඊළඟට දැන් අපිට ඊළඟට කියනවා මේ බෝට්ටු දෙකම එක මොහොතකදී D වෙත ළඟා වෙන බව කාදුට්ටත් පෙන්නන්න. බෝට්ටු දෙකම කොහොමද එක මොහොතකදී D වෙත ළඟා වෙන අපි දෙකේම කාලය හොයලා බලමු. කාල දෙක එනතන් කාල දෙක අඩු කරලා බලමු බිඳුව වෙනවා. ඉතින් තව කාලයක් හොයන්න ඕනේ. B1 බෝට්ටු C සිට D දක්වා යන කාලය. ප්‍රවේගය අපි හිතමු B1 බෝට්ටුව C සිට D වෙත යන ප්‍රවේගය අපි ගත්තොත් V1 ඩෑෂ් කියලා ගත්තොත් V1 ඩෑෂ් දැන් ජල පහරට විරුද්ධව යන්නේ. ජල පහරට විරුද්ධව යනකොට දැන් ජල පහර මේ අතට U වලින් එනවා. right? මොනවායි සාපේක්ෂව ඒක මුලදාන් දාලා ගන්න පුළුවන් එහෙම අවශ්‍ය නැහැ. මේක ජල පහර මේ අතට U වලින් එනවා. ඊට විරුද්ධව B1 බෝට්ටු පදය. එතකොට ප්‍රවේගය එන්නේ V ඍණ U. V ඍණ U. right? V ඍණ U. ඒ වගේම B2 බෝට්ටු. B2 බෝට්ටු A සිට B දක්වා යන්නට ප්‍රථම කාර්යය. A සිට B දක්වා යන ප්‍රවේගය. අපි ගමු V2 ඩෑෂ් කියලා. දැන් බලන්න ජල පහර දැන් B2 බෝට්ටු ජල පහරේ දිශාවට යන්නේ. එහෙනම් ඒක ජල පහරේ දිශාවට යනකොට තව වේගය වැඩි වෙනවා. බෝට්ටුවේ ප්‍රවේගය V ධන U වෙනවා. V ධන U. right? දැන් අපිට කාලය ගන්න පුළුවන්. අපි ගන්න කිව්වොත් B1 බෝට්ටුව යන කාලය අපි ගත්තොත් B1 චලිත වන කාලය B1 බෝට්ටුවට A සිට D දක්වා
චලිතයට කාලය කැපිටල් T1 ද B2 බෝට්ටුවට A සිට D දක්වා චලිතයට කාලය T2 ද නම් අපිට T1 ලියන්න පුළුවන් ලියන්න පුළුවන් A යට U ධන V ධන මූල දෙකක් A යට දෙකක් V වර්ග ඍණ U වර්ග ධන U යට මූල දෙක. ඕක තමයි T1 ප්‍රවේගය. එතකොට අපි මේ පිට ගන්නොත් එයට U ධන V ධන දෙකක් A යට දෙකක් V වර්ග ඍණ U වර්ග ධන U කියලා. ඒ වගේම T2 වෙනවා අපිට A යට V ඍණ U ධන මූල දෙකක් A යට. මොකද විකර්ණයේ දිග මූල දෙකයි. මේ විකර්ණයේ දිග කියන්නේ V1 කියන්නේ විකර්ණයේ දිග මූල දෙකක් A යට. මොකද A වර්ග ධන A වර්ගයේ වර්ගමූලය තමයි විකර්ණයේ දිග. ඒක විකර්ණයේ දිග තුල බෙදීම ප්‍රවේගය. මේ කියන්නේ V1. එතකොට T2 කියන්නේ දැන් අපි T2 කියන්නේ B2 බෝට්ටු. B2 බෝට්ටු A සිට B දක්වා යනවා B සිට D දක්වා යනවා. එතකොට B සිට A සිට B දක්වා යන ප්‍රවේගය ඇවිල්ලා A යට V දින U මේක V දින U මේක V දින U ජල පාට විරුද්ධෝනේ මේක V දින U මේක ජල පාට එරෙහිව යන්නේ B1 බෝට්ටුව. මොකද C සිට D දක්වා යන්නේ නේද? ජල පාට එරෙහිව. එතකොට A යට V දින U right. එතකොට මේක T2 සමානයි V ධන U. ජල පාට දිශාව කියන්නේ. එතකොට මේකේ බෝට්ටු ප්‍රවේගය ජල පාට ප්‍රවේගය බෝට්ටුට එකතු වෙනවා. එතකොට මූල දෙකක් එළියට. එතකොට B සිට D දක්වා යන ප්‍රවේගය ඇවිල්ලා ජල පාට එළිව යන්නේ දෙකක් A යට මූල දෙකක් A යට දෙකක් V වර්ග ඍණ U වර්ග ඍණ U යට මූල දෙක. ඒතකොට මේක එනවා දෙකක් A යට මෙතන V ඍණ U මෙතන සමාන A යට V ධන U ධන දෙකක් A යට U වර්ග ඍණ U. ඒතකොට අපි ගත්තොත් මොකද T1 ඍණ T2 ගණන් බලන්න මොකද කියලා T1 ඍණ T2 ගත්තොත් A යට V ඍණ U ඍණ A යට V ධන U සමානයි ධන මූල දෙකක් පිටට ගන්න පුළුවන්. මූල දෙකක් පිටට ගත්තොත් මූල දෙකක් පිටට ගත්තොත් අපිට එන්නේ A එක යට දෙකක් V වර්ග ඍණ U වර්ග ධන U ඍණ එක යට වර්ගමූල දෙකක් V වර්ග ඍණ U වර්ග ඍණ U. මේක අපි සුළු කරොත් A පිට ගත්තාන් පස්සේ V ධන U ඍණ V ඍණ U යට V වර්ග ඍණ U වර්ග ධන මූල දෙකක් A මූල දෙකක් පිට ගත්තොත් මූල දෙකක් V වර්ග ඍණ U වර්ග ඍණ U ඍණ දෙකක් V වර්ග ඍණ U වර්ග ධන U යට වර්ග දෙක අන්තරයක් මුතන යට හැදෙනවා දෙකක් V වර්ග ඍණ U වර්ග ඍණ U වර්ග මේක කැපෙනවා අපිට එනවා මෙතන ඍණ U ධන U කැපෙනවා මෙතන දෙකක් AB යට V වර්ග ඍණ U වර්ග මෙතන ඍණ ලකුණක් එකතු වෙනවා මෙතන දෙකක් AU හතරක් AU යට දෙවරක් V වර්ග ඍණ U වර්ග මෙතන දෙකක් කැපෙනවා. එතකොට මේක සමානයි
ධන B. අපිට ධන U වෙනවා. මෙතන දෙකක් VV කැපෙන්නේ. VV කැපෙන්නේ මෙතන දෙකක් AU. මෙතන එනවා අපිට බිඳුවයි. දෙකක් AU ඍණ V වර්ග ඍණ U වර්ග ඍණ දෙකක් AU යට දෙවරක් V වර්ග ඍණ U වර්ග බිඳුව වෙනවා. එහෙනම් බෝට්ටු දෙකම එකම මොහොතේ D වෙත ළඟා වෙයි. එම නිසා බෝට්ටු දෙකම D1 හා D2 එකම මොහොතක D වෙත ළඟා වෙයි. ඒක ලස්සන ගැටුවක් නේද? ඔබ ලස්සන කියන්නේ මේක මේ වෙන පාත්තේ ගිහිල්ලා මෙතනට එනවා. මෙහා මේ පාත්තේ ගිහිල්ලා දෙන්නම එක මොහොතේ D අක්ෂරයට එනවා. හරි? ඒ නිසා හරි අපූර්ව ගැටුව ඉතාම හොඳ ගැටලුවක්.